සූත්‍රය අපිට ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි නේද අපි සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ පූජාව. නේද? උපත ඉතාමත් වැදගත් උන්වහන්සේගේ. ඒ වගේම එක විශේෂිතයි. උන්වහන්සේගේ උත්ථානය විශේෂිතයි. නමුත් ඒ අතර නැද තිබෙනා කුරුසේ පූජාව මොමැතිනම් නේද? ඔබටයි මටයි ගැලවීමක් නැත. අනසපතාවේ දෙවචනය කියනවා රෝම 5:8 උන්වහන්සේ කුරුසේ මැරුණේ අපි පෞකාරයන්ව සිටදීම කියලා. ඒ වගේම ගලාති 1:4 කියනවා he gave himself for us sins. උන්වහන්සේ අපේ පාපේ උදෙසා ජීවිතේ පූජා කළා කියලා. ඒ වගේම එපිස 1:7 කියනවා in him we have redemption through his blood, the forgiveness of sin. උන්වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන අපගේ මිදීම අපට තිබෙන්නේ ඒ වගේම අපගේ පාපයට සමාව තිබෙන්නේ කියලා. Since we have confidence to enter the most holy place by the blood of Jesus, let us draw near to him, near to God. February 10 දාන බින්දල 22 කියනවා අපිට නිසැකමක් තිබෙන නිසා උන්වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන අපිට දැන් හැකියාව තිබෙනවා නිර්භීතකමෙන් දෙවියන් වහන්සේගේ සිංහාසනය වෙත ගමන් කරන්න. God loved us and sent his son as an atoning sacrifice for our sins. 1:4 කියනවා දෙවියන් වහන්සේ අපිට එතරම් ප්‍රේම කරා උන්වහන්සේගේ පුත්‍රයාව ශාන්තිකර පූජාවක් වන පිණිස අබුදසා උන්වහන්සේව ලැබුවායි කියලා. දෙවියන් වහන්සේ සමග සමාදාන කරන පිණිස. You are worthy because you were slain, and with your blood you purchased men for God. එළිදරව් 5:9 කියනවා ඔබ බුදුන් වන්නේය. ඔබ මියදුනා and ඔබගේ ඒ වගේ ඔබගේ රුධිරයෙන් මනුෂ්‍යව දෙවියන් වහන්සේ උදෙසා ඔබ මිනට ගත්තායි කියලා. මේ හැම දේ වචනයක් තුලින්ම අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ පූජාවේ යම් පරමාර්ථ ගැන අපි දැක්කා. අද දවසේ මෙතන ඉන්න හැම කෙනෙක්ම මම හිතන්නේ ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා වගේ උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස වන්දනාව වෙන්න පුළුවන්. උන්වහන්සේගේ ආශිර්වාදව අත්විඳලා වෙන්න පුළුවන්. උන්වහන්සේව ඔබ දකින්නවා වෙන්න පුළුවන්. නමුත් එහෙමත් දවසේ මම ඔබට කියන්න කැමතියි රෝම 3:23 කියනවා we have all sinned and fallen short of the glory of God. අපි හැම කෙනෙක්ම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී සිටිති. මහා සිකුරාදා මේක සත්‍ය සිදුවීම. ඉතිහාසයේ සඳහන් කරනවා ග්‍රීසි ඔලිම්පික් තරගයක් පැවතුණා. යේසුස් වහන්සේ කුරුසිපත් කරන මොහොතේ ඒ ඔලිම්පික් තරගය අතරමඟ නවතා දාමන සිදුවුණා මොකද ඉර අඳුරු වෙලා මොන ලෝකයේම මොහොතකට අඳුරු වුණා. ලූක් පොතේ සඳහන් වෙනවා උන්වහන්සේ කුරුසිපත් වෙච්ච වෙලාවේ ඉර අඳුරු වුණා කියලා. ඉතිහාසඥයෝ සඳහන් කරනවා මේ මලන ක්‍රීඩා තරගයේ නවත්වීමට හේතුව යොෂුවා කියනවා කියලා කුරුසිපත් වුණා නිසා කියලා. සෙනෙහවන්ත අද දවසේ අපි ගැලවීම ලැබුවා. අපි යේසුස් වහන්සේව පිළිගත්තා. එක කොටසක් පමණයි. අපි මුළු ජීවිත කාලෙම උන්වහන්සේ සමග ජීවත් වෙන්න ඕනේ. හැබැයි ඔබ හිතන්න එපා ඔබගේ පරණ මනුස්සයා සම්පූර්ණයෙන්ම නරුණා කියලා. පරණ මනුස්සයා තාම ජීවත් වෙනවා මාතුල. පරණ මනුෂ්‍ය තාම ජීවත් වෙන ඔබ තුළ. මේ පරණ මනුෂ්‍ය කියන්නේ කවුද? රෝම 3:23 කියනවා සියලු මනුෂ්‍යෝ පව් කොට දෙවියන්ගේ මහිමෙන් හින විසිටි කියලා. අපි දකිනවා ඒ දමුවේ දෙවියන්ගේ සලස්ම තුළ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ මත යැපෙන ජීවිතය උන්වහන්සේ නිර්මාණය කළා. මනුෂ්‍යයා කියන්නේ සතෙක් නෙමෙයි. මැවිල්ලේ කොටසක් නෙමෙයි. ඒකට හේතුව තමයි උන්වහන්සේ සියල්ල මෞන ලැබුවාට පසු මනුෂ්‍යයා නිර්මාණය කළා. මනුෂ්‍ය නිර්මාණය කරේ ස්ව කැමැත්තක් ඇතුව. මනුෂ්‍ය නිර්මාණය කරේ උන්වහන්සේගේ ස්වරූපය ඇතුව.
මැවිල්ල තුල මිනිස්සයා හැමදාම මිනිස්සයා සුවකමන්තක් ලැබුණ නිසා මැවිල්ල වෙනස් කරන හැකියාව ඕසතුව තිබුණා. දෙවනන් අවදානමක් කරලා මිනිස්සයා නිර්මාණය කළා. හැබැයි දෙවනන්ගේ ආසාව කැමැත්ත උනේ සුවකමන්තේ මිනිස්සයා දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන එක. අපි දකිනවා පාපය පැමිණි විට වැටීම පැමිණියා. මිනිසයා සහ දෙවියන් අතර හොඳම සම්බන්ධතාවය තිබුණා. ආදම් සමග දෙවියන් වහන්සේ ඇවිත්තා. කතා කරා. කිසිම බාධකයක් තිබුණේ නැහැ. නමුත් ආදම් සහේව දෙවියන් වහන්සේ ලකිකුරු වෙච්ච වෙලාවේ අපි ඒකට කියනවා වැටීම කියලා. මනුෂ්‍ය නිර්මාණය කරේ මනුෂ්‍යගේ ජීවිතේ සිංහාසනයක් තිබෙනවා නම් ඒ සිංහාසනේ දෙවියන් වහන්සේ සිටු පිණිසයි. මනුෂ්‍යව නිර්මාණය කරේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර වූ ජීවිතයක් ජීවත් වන පිණිසයි. Man was created to live a God-centered life. නමුත් පාපේ පැමිණි පසු මනුෂ්‍යයා මොනවද කරේ? දෙවියන් වහන්සේව ඒ සිංහාසනයේ පහළට ඇදලා දාලා මනුෂ්‍යයාගේ මමත්වය සිංහාසනාරූඪ කරනු ලැබුවා. He dethroned God and enthroned himself. දැන් මනුෂ්‍යයාගේ ජීවිතයේ කේන්ද්‍රය මමයි. ඔබ කේන්ද්‍රගත කිතුණු ජීවිතයක් ජීවත් වෙන්න බෑ. අපි දැක්කා ඊට පස්සේ මොකද වුනේ? සියලු සමාදානය නැති වෙලා ගියා. දෙවියන් වහන්සේ සමග තිබුණු සම්බන්ධතාවය පිළිලා ගියා. ඒ වගේම මේකේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍යත් දෙන සම්බන්ධතාවය විනාශ වුණා. ප්‍රශ්න, ආරවුල, අමනාපය, කෝපය, යුද්ධය හැම දෙයක්ම පැමිණෙන්නේ සෙනෙහවන්ත ඔබගේ හදවතේ. ඔබගේ හදවතේ. පිටස්තරයෙන් නෙමෙයි. ඒ මනුෂ්‍යයාට ඔබ තවත් ඉඩ දුන්නා. හalleluya. ඒ මනුෂ්‍යයා ඔබේ ජීවිතේ විනාශ කරන්නේ. නමුත් අපි දකිනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයට තරම් ප්‍රේම කරා. මේක අපිට කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක්. මේ කල්පනා කරලා මම වගේ පෞකාරයෙක්ට දෙවියන් වහන්සේ ප්‍රේම කරා. සුදුසු නැහැ. උන්වහන්සේගේ ප්‍රේමය ලබා. සුදුසු නැහැ දෙවියන් වහන්සේගේ වචනය පරිහරණය කරන්න. සුදුසු නැහැ දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්න. උන්වහන්සේ නමස්කාර කරන්න සුදුසු නැහැ. උන්වහන්සේව දරන්න සුදුසුකමක් නැහැ. ගහරි බුදුම දෙයක්. නමුත් උන්වහන්සේ ප්‍රේම කරනවා. උන්වහන්සේ සුදුසුකම් බවට පත් කර දෙනවා. සුදුසුකමක් නැති වුණා. උන්වහන්සේගේ ප්‍රේමය නිසා. ඔබගේ තෝරා ගැනීම උන්වහන්සේගේ ප්‍රේමය නිසා. මනුෂ්‍ය තුළ කිසිම යහපතක් නැහැ. ඒ වචනයම කියන්නේ. ඔබ මාතෘ දෙන එකම යහපත දෙවියන් වහන්සේ. ලොකුම මිලයක් උන්වහන්සේ ගෙවුවා. ගැලවීම ත්‍යාගයක්. ඒකේ නොමිලේ ලැබුණා වූ දෙයක්. උන්වහන්සේගේ ඔබේ නොමිලේ ලැබුවා. දෙවියන් වහන්සේට ලොකු මිලක් ඒ උදෙසා ගෙවන්න ඕන. Salvation is free. But there was a cost. And that cost was Jesus. ඒ මිලේ තමයි යේසුස් වහන්සේ. මනුෂ්‍ය හදවතේ තරම් අහංකාරයි. මනුෂ්‍ය තුත්තේ මමත්වයේ තරම් ආඩම්බරයි. මුළු ලෝකෙම දුවගෙන තිබුණා යේසුස් වහන්සේගේ මිදීම ලබන්න. පාපයට සමාව ලබන්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබ මම දෙසා කුරුසේපත් වුණා. උන්වහන්සේ ඔබ මගේ පාපේ ශාප දෙසා කුරුසේක ජීවිතේ පූජා කළා. උන්වහන්සේ අදහගන්නව සියලු දෙනාම. උන්වහන්සේ පිළිගන්නව සියලු දෙනාම උන්වහන්සේගේ දරුවන් වලට පණිවිඩ දෙන්න ලැබුවා. උන්වහන්සේ ඔබ මගේ පාප දෙසා මියදුණා.
මේ පණිවිඩය අහුවා මුළු ලෝකෙම දුවගෙන එන්න ඕනේ. දෙවියන් වහන්සේ වෙත. මොකද අපි දකින්න එක එහෙම වෙන්නේ නැහැ කියන්නේ. ඒකට හේතුව මනුෂ්‍යයා කැමති නැහැ. ගැලවීම නොමිලේ ලබන්න. මනුෂ්‍යයාට උනේ ගැලවීම තමා විසින් අත්පත් කරගන්න. යාලා කැමති මේ ගැලවීමට යාලා එක්ක සිතුත් එකතු කරගන්න. නොමිලේ දෙන තෑග්ග ලබන්න ඒගොල්ලෝ කැමති නැත්තේ ඒ නිසා. ඒ නිසා තමන්ගේ ශක්තිය තමන්ගේ ගැලවීම අත්පත් කරගන්න වේසවන ජනපුට්ටාශය අතිමා. ඒකට හේතුව නිදහසේ නොමිලේ නිරයට ගිහිල්ලා ගිනිවිලකට වැටිලා අපිට යුතු දඩුවම ලබන්න තිබෙන මනුෂ්‍යයාට නිදහසේ ලබන්න පුළුවන් ත්‍යාගය ලබන්න බැරියයි ඔබ මගේ තේරුණා වූ ආකාරකම නිසා. එමෙන් ලෝකයක් සිටින සුභාරංචි ප්‍රතික්ෂේප කරනවා. ඕන් කැමති ඔහුගේ මාර්ගවලින් මේ ගැලවීම උදා කරගන්න. තවත් ජන කොට්ටාශයක් ඉන්නවා. එයාලට ගැලවුම් කරුවෙක් අවශ්‍ය නැහැ. එයාලා හිතාගෙන ඉන්නේ ඕන් හරි කියලා. ඕන් කියනවා පෞකාරව නෙමෙයි. අපි දෙවිවරු. අපි දැක්කේ කියන්න නෑ. ඒගොල්ලෝ කියන්නේ කුරා මොකේද? මම පාපයක් කළා නෑ. ඒ නිසා මට ගැලවීමක් අවශ්‍ය නැහැ. මම හොඳයි. අන්න ඇයට වඩා. මම සිගරට් බොන්නේ නැහැ. අරක්කු බොන්නේ නැහැ. කාමීත්‍යාචාරය කරන්නේ නැහැ. ඕන්ගේම රාමෝක් තුල හොඳම නිෂ්ඨයි කියලා. මේ නොමිලේ ලැබෙන ඒ ප්‍රතික්ෂේප කරලා ඔවුන්ගේ ජීවිතය ජීවත් වෙනවා. තෝන් මේ රාත්‍රියේ අපිට තිබෙන පණිවිඩය තමයි ලෝකයට අඥානකම කුරුස්සයක මරුණා වූ මිනිසෙකුගෙන් ගැලවීම ලබන එක. යුදෙවරුන්ට මේක අපහාසයක්. යුදෙවරු පිළිගන්න කැමති වුණේ නැහැ. උන් බලාපොරොත්තු වන මෙසියස් වහන්සේ මෙතරම් දුර්වලයෙක්ද? කුරුස්සයක ඇන ගහලා මැරෙන්න තරම්. එනිසා උන් මොනවද කළේ? මෙසියස් වහන්සේ වුන් ප්‍රතික්ෂේප කළා. ඒ ලැබෙන ගැලවීම ප්‍රතික්ෂේප කළා. ඕ තමන්ගේ ශක්තියෙන් ගැලවීම ලබන්න. උන් වෑයම් කරා. අද දවසේ යේසුස් වහන්සේ වරක් පිළිගත් අපි හැමෝම මේ ගැලවෙන උතුම් ත්‍යාගය ලබලා ඉවරයි. මගේ සෙනෙහවන්තේ අද දවසේ මම ඔබගෙන් අහන්න තියෙන්නේ. යේසුස් වහන්සේ පොරොන්දු වුණා අධික ජීවනය. යේසුස් වහන්සේ පොරොන්දු වුණා බහුල ජීවිතය. ජීවිතේ වින්ද එකම කෙනා කවුද? යේසුස් වහන්සේ. ඒ ජීවිතය උන්වහන්සේ දැන් අප තුළින් ජීවත් වෙන බලාගෙන සිටිනවා. ඒක තමයි අපගේ කැඳවීම. උන්ගේ ජීවිතේ ජීවත් වෙන්න ඔබ උන්වහන්සේ ඉඩ හැරියේ නැත්නම් උන්වහන්සේ දක්වදා ඔබේ ජීවිතය තුළ ඒ ජීවිතේ ජීවත් වෙන්න. ගලාති 6:10 පෞල්තුමා කියනවා God forbid that I should boast of anything but the cross of our Lord Jesus Christ, through which the world is crucified to me and I to the world. Singling කවුරුන් මට උදව් කළා. God forbid that I should boast of anything but the cross of our Lord Jesus Christ. පෞල්තුමා කියනවා උගත් මිනිස්සෙක් යුදෙව් ධර්මය අනුව ඔබට කියන්නේ යුදෙවරුන්ගේ යුදෙව්වෙක් ලංකාවේ නීති විද්‍යාලයේ නීති හදාරන අය අනිවාර්යෙන් හදාරන්න ඕනේ පොත තමයි රෝම පොත සුද්ධ බයිබලය. ඒකට හේතුව නීතිය
තිබෙන්නේ ඒ රෝම පොතේ. අද ලෝකයේ ලංකාවේ වුවත් නීතිය හදාලා නීතිය වරේක ශරීරයෙන් කියන අනිවාර්යෙන්ම හදාරන්න ඕන පොත රෝම පොත. මේ මනුෂ්‍යයා කියනවා මට දෙවියන් වහන්සේ God forbid දෙවියන් වහන්සේ මට ඉඩ නොදේවා. මගේ එකම පාරක්ෂුව ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියයි. ඒක ඇත්තම තේරුම තමයි. ඔහු කියන මට ඊට වඩා වටින දෙයක් මේ පොළොවේ නැහැ. My passion මගේ ජීවිතේ එකම driving force මම පොළඹවන ජීවත් වෙන පොළඹවන කාරණාව ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියයි. ඒකට හේතුව මේ කුරුසියේ එළිදරව් ලැබුණු මනුස්සය. අද ඔබගේ කුරුසියේ එළිදරව්ගේ ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. මේ කුරුසියේ එළිදරව්වක් දෙන්න කියලා ඔබ දෙවියන් වහන්සේට යාඥා කළා. ඒ කුරුසියේ එළිදරව්ව අත්වෙන්ද කෙනා තමයි දෙවියන් වහන්සේගේ සැබෑ ප්‍රේමය අත්දකින්න යන්නේ. දේව ප්‍රේමය ඔබ දැක්කේ නැත්නම් ඔබයි මමයි අපේ අභ්‍යන්තරේ දෙවියන් වහන්සේට බය නැත්තේ, දෙවියන් වහන්සේට අපි අකීකරුවන්නේ, දෙවියන් වහන්සේට විරුද්ධව අපි මුරණ්ඩුකම් කරන්නේ, දෙවියන් වහන්සේට විරුද්ධව අපි කැපලිකාරකම් කරන්නේ එක දෙයක් නිසායි. එහි මුල තමයි දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන නොදන්නකම. උන්වහන්සේගේ ප්‍රේමය ගැන නිවැරදි එළිදරව්වක් නැතිකම. මේ මිනිස්සයා පාවුල් ඔහුට දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ කුරුසියේ එළිදරව්වක් ලැබුණා. එදා මුළු ජීවිතේම වෙනස් වුණා. ඔය යාඥා කරන පිරිස සභාවදී ස්වාමීන් වහන්සේ එක යාඥාවක් කරන්නේ. ඔබ වහන්සේගේ ප්‍රේමය උස ගැඹුර සහ පළල මේ ශරණයට තේරෙන පිණිස එළිදරව් කරා. පෞතුමා කියනවා මගේ ජීවිතේ වටිනාම දේ තමයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ එළිදරව්. ඒ ස්ථානයේ ලස්සන දෙයක් කියනවා. ඔහු කියනවා එක කුරුසියයි තියෙන්නේ. නමුත් කුරුසිපත් වීම තුනක් ගැන 6000 සඳහන් කරනවා. පළවෙනි කුරුසිපත් වීම කවුද? කුරුසිපත් වුණා. ඔබ දන්නවා කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් වහන්සේ පිළිගත්ත මිනිසෙක් ලෙස ඊළඟ කුරුසිපත් වුණේ කවුද? කුරුසියේ 6000 ගලන් කවුද කුරුසිපත් වුණේ? නෝම පෞතුමා කියනවා යේසුස් පිළිගත්ත හැම කෙනෙක්ම කුරුසිපත් වෙලා ඉන්නේ. කල්වාරි කුරුසියේ වහන්සේ කුරුසිපත් වීම තුළ. ඊට පස්සේ තවත් කෙනෙක් කුරුසිපත් වුණා. කවුද? පෞතුමා කියන මම කුරුසිපත් වුණා. ඊට පස්සේ කවුද කුරුසිපත් වුණා? God forbid that I should boast of anything but the cross of our Lord Jesus Christ, through which the world is crucified to me. මුළු ලෝකයම ඒ කුරුසිය මත කුරුසිපත් වෙලා. මෙතන ලෝකයේ කියලා කියන්නේ සරේවන්තය ලෝකයේ සියලුම සකල ජනවාසයන් මේ කුරුසිපත් වීම තුළ යේසුස් වහන්සේගේ කුරුසිපත් වෙලා තිබෙනවා. පෞතුමා දැන් දෙලොවක් අතර සිටින මිනිස්සෙක්. ඔහු දන්නවා ඔහු දෙසා කවුද කුරුසිපත් වුණේ? යේසුස් වහන්සේ. ඒ වගේම ඔහු දන්නවා දැන් යේසුස් පිළිගත්තා ඔහු දෙවියන් වහන්සේ සමග ඒ කුරුසියට යේසුස් වහන්සේ ඒ කුරුසියටම කුරුසිපත් වෙලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේ කිව්වේ ගලාති මගේ හිතන්නේ 2:20 උන්වහන්සේ කියනවා පෞතුමා කියනවා තව දුරටත් පවුල් කියලා කෙනෙක් ජීවත් වන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේ සුදාහන වහන්සේ කන්න කොටගෙන මා තුළ ජීවත් වන්නේ. ඒ වගේම පෞතුමා දැනන් හිටියා තවත් මුළු ලෝකයේ සෙනගම පෞතුමා සමග ඒ කුරුසියටම අනගහලා කියලා. එනිසා පෞතුමාට බෑ දැන් නිකන් ඉන්න. එනිසා කුරුසිය එළිදරව්ව
අරගෙන ඔහු මොනවද කරන්නේ? යන්න හැම තැනම උන්වහන්සේ කුරුසිපත් වීම ගැන ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මගේ එකම යාඥාව තමයි ඔබ යේසුස් වහන්සේ කුරුසිපත් වීමේ සැබෑ විදරවක් ලබන්න අවශ්‍යයි. කිතුණු කමක් නැහැ කුරුසියක් නැතුව. There is no Christianity without cross. ඒකාරයෙන් නිකන් ඉර නැති පුතුලිය වගේ. ඒ විතරව ඔබ ලබන්න. ඒ විතරව ඔබ ලැබුවොත් මේ පෞත්මා කියන්නේ ඔබට වෙන්නේ ඔබ දැනගන්න යනවා. ඔබට අමාරු වෙන්නේ ඔබේ මමත්වය පැත්තකින් තියන්න. ඔබට අමාරු වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ඔබේ ජීවිතය දෙන්න. ඔබට අමාරු වෙන්නේ නැහැ උන්වහන්සේ ප්‍රසන්න කරන ජීවිතය ජීවත් වෙන්න. මේ මමත්වය හරියම I know how ugly I am. මම දන්නවා මගේ මමත්වය කෙතරම් කැතද කියලා. මම දන්නවා මම කෙතරම් අහංකාරද කියලා. මම දන්නවා මම කෙතරම් අපවිත්‍රද කියලා. මම දන්නවා මම කෙතරම් මුරණ්ඩුද කියලා. මම දන්නවා මම කෙතරම් ආත්මාර්ථකාමීද කියලා. ඒ මම ආත්මාර්ථක ජීවත් වෙනවා. එනිසා තමයි අපි මම හැමදාම කුරුසිපත් කරන්න අවශ්‍ය වන්නේ. ඒක අපි කරේ නැත්නම් උන්වහන්සේ කුරුසියේ ප්‍රතිඵලය 100% ඔබට මට අත්විඳින්න බැහැ. ඒක අත්විඳින්න ගලාත්‍ය 6:14 පෞතුමාගේ විතරක් ලබා එක කුරුසිය. හැබැයි කුරුසිය මත එදා යේසුස් වහන්සේ කුරුසිපත් වුණා. එක කුරුසිය එදා අවුරුදු 1000කට ඉස්සර කල්වාරියේදී දුෂාන්ත කියලා මිනිස්සේ යේසුස් වහන්සේ කුරුසිපත් වුණා. ඒ අවුරුදු 1000කට ඉස්සරලා දුෂාන්ත සමග මුළු ලෝකයම කුරුසිපත් කරනු ලැබුවා. ඒක දුෂාන්තර සත්‍යයි. ඒක කෙවින්ට සත්‍යයි. ඒක ධනුෂ්කට සත්‍යයි. ඒක කවිදට සත්‍යයි. එනිසා අපිට බෑ නිකන් ඉන්න. අපේ පණිවිඩය මොකද්ද? ආශිර්වාදේ පණිවිඩය නෙමෙයි. මේ ආශිර්වාදය ලබන්න බෑ. කුරුසිය නැතුව. මේ ආශිර්වාදය ලබන්න බෑ. මමත්වයේ පෝෂණය කරලා. මේ ආශිර්වාදය ලබන්න අධික ජීවනය ඔබට අවශ්‍යයි. අධික ජීවනය ජීවත් වෙච්ච එකම මනුෂ්‍යයා යේසුස් වහන්සේ. ඒ ජීවනය තමයි උන්වහන්සේ ඔබට දෙන්නේ. ඒක ජීවත් වෙනවා ඔබ කියන්නේ ස්වාමීනි මම කැමතියි මම කේන්ද්‍ර වූ ඒ ජීවිතය ප්‍රතික්ෂේප කරලා දෙවියන් වහන්සේ කේන්ද්‍ර වූ ජීවිතය පිළිදෙන්න. ඉතින් පාතුමා කියුවේ කතා පොත සාමාන්‍ය දෙයක් සරලම දෙයක් මිනිස්යාගේ පැවැත්මට කැමසාබී නම් දෙක කරන්නේ කාර්ය මහිමයද දෙවියන් වහන්සේගේ මහිමය. ඒ කියන්නේ ඒ මිනිස්යා ඔබ කන්නේ ඔබ බොන්නේ උන්වහන්සේගේ මහිමයට නම් ඒ කියන්නේ අනිත් හැම දෙයක්ම උන්වහන්සේගේ මහිමයට ඔබගේ ජීවිතේ දෙනවා කියන එක. ඒක තමයි ඔබ මගේ කඳවේ. එහෙම වුණොත් පුර ලංකාව ගැලවෙන්න යනවා. එහෙම වුණොත් ඔබගේ දෙමාපියෝ පවුලේ යේසුස් වහන්සේ ඔබට දකින්න යනවා. එහෙම වුණොත් ඔබේ අසල්වාසී ඔබට දකින්න යනවා යේසුස් වහන්සේ. එහෙම වුණොත් මහත් ගැලවීම මේ දේශයට ගමන් කරා. ඒක තමයි කියන්නේ. ඊය අවුරුද්දේ මහ සිකුරාදා ආවා. ඔබ මාගේ ස්ථානයේ හිටියා. මේ අවුරුද්දේ මහ සිකුරාදා ඔබ මාගේ ස්ථානයේ ඉන්නවා. මම මගේ එකම ආත්මාව ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඉඳලාව ප්‍රලබන කෙනෙක්සයි. එවිට මම ඔබ කියන්නේ පේත්‍රස් තුමා කිව්වා වගේ ඔබ කුරුසිපත් කරනකොට කිව්වා මාව ක්‍රිස්තුස් වහන්සේ දැසම කුරුසිපත් කරන්නේ නැහැ. මම අනිත් පැත්තට හරවල කුරුසිපත් කරන්නේ. ඒකට හේතුව මම වටින්නේ නැහැ වහන්සේ හා සමානව කුරුසිපත් වෙන්නේ. දෙවනස් පොරොන්දු නොකොට ස්වර්ගික ජීවිතය යේසුස් වහන්සේ වගේ ජීවිතය
මේ ලෝකෙ ඔබට ලබන්න පුළුවන් ලොකුම achievement එක තමයි පෞකාරයෙක් වන ඔබ යේසුස් වහන්සේ කරුණ ලැබුවා වූ පෞකරවන වන ඔබ මා තුලින් තවත් පෞකරවා යේසුස් වහන්සේට දැනෙන්නේ සදා ප්‍රීතිය ඔබගේ ජීවිතය දැකලා යේසුස් වහන්සේ පිළිඅරගෙන යේසුස් වහන්සේව නමස්කාර කරන එක පුද්ගලෙක් පැමිණෙන ඔබේ ජීවිතය කවදාවත් දිව්‍ය ප්‍රීතිය ලැබෙන්නේ ඒක වෙච්ච දවසක් තමයි ඔබේ ජීවිතය සදා පරිවර්තනය වෙන්නේ ඒ උදෙසා යාත්‍රා කරනවා ඒකට හේතුව මුළු ස්වර්ගයම ප්‍රීති වෙනවා එක බෞකාරයෙන් මොමාසෙට හැරෙනවා ඔබේ බෞකාරයෙන් හරවන පිණිස ජීවත් වෙන්න ඒ කියන්න කැඳවත් තිබෙනා වූ මිනිසුන් තමයි ඔබම ඒ දේ සිදු වෙනවා දකින්න ඔබගේ ජීවිතේ ස්වර්ගික ප්‍රීතිය බිඳක් ඔබට මුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ පොළොවේ ඒක මොනක් තමයි සැකේවා මේ කුරුසිපත් වීමේ ප්‍රතිලාභ ඔබ ලැබුවායි උන්වහන්සේ ඉදිරියේ මට උන්වහන්සේ ඉදිරියේ සිටගෙන කියන්න පුළුවන් වෙයි. අවතුමාගේ කිව්වා වෙන කිසිම දෙයක් මගේ සාර්ථකත්වය ගැන මගේ රැකියාවේ සාර්ථකත්වය ගැන මගේ ව්‍යාපාරය ගැන මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ගැන මගේ රැකියාවේ සාර්ථකත්වය ගැන මගේ කිසිම දෙයක ගැන පාරක්කු කරගන්න දෙයක් නැහැ. මම පාරක්කු කරගන්නේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසය. ඒ කුරුසය තුල තමයි ඔහුට මේ පොළොවෙන් එහා ස්වර්ගයට යන්න පරම්පරය. උදාහරණයක් මේ තිබුණු මිලය. සමානකම් කුරුසය කියලා කියන්නේ පෙන්වන්න එකක් විතරයි. ඒ විදිහ මිලේ ගන්නවා. සමහරවිට පෙන්වන්නේ දාන්න යන්න පුළුවන්. අපි ජීවත් වෙන්න පුළුවන් විශේෂ සතුටක් ලෙස. අපිට අපේ පක්ෂයක් කොටා ගන්න පුළුවන් කුරුසය. මොකද අපේ ජීවත් වෙන්න පුළුවන් කුරුසය සතුටක් ලෙස. අපේ ටී-ෂර්ට් එකක් අද ගන්න පුළුවන් කුරුසය ගන්න. මොකද අපිට ජීවත් වෙන්න පුළුවන් ඒ කුරුසය සතුටක් ලෙස. නමුත් කුරුසය ඔබ පූජාව දෙරු ගත්තොත් ඔබේ ඒක දෙන්න වටිනාකම තමයි ඔබේ ජීවිතය. ස්වර්ගයෙන් ජීවිතයක් ඔබට දුන්නා. දෙවියන් වහන්සේ ජීවිතයක් ඔබ මා හොඳසා දුන්නා. මම අන්තිමට කොටස කියනවා. හැබැයි ඒ ජීවිතය දෙන ඔබ බොහෝ ජීවිත දිනාගත්තා. ඔබේ ජීවිතේ උන්වහන්සේට දෙන එක තමයි අපේ නිවන ප්‍රතිචාරය. ඉතින් මේ රාත්‍රියේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබම ඔබගේ ජීවිතේ බලන්න ස්වයං විභාගයක් ඔබම කරන්න මේ රාත්‍රියේ මමම කරමු මේ රාත්‍රියේ. හාලෙලුයා. පාපයක් නැතයි අපි කියනවා නම් අපිම රවටා ගන්නවා. හාලෙලුයා. නමුත් අපි උන්වහන්සේ ඉදිරියේ අපේ පාපේ කියන්නේ නැහැ. හාලෙලුයා. උන්වහන්සේ විශ්වාසවන්තව ධර්මනිෂ්ඨව සිටිනවා. අපිට සමාව දීලා අපේ පවිත්‍ර කරනවා. ආමෙන්. මනුෂ්‍ය හරි කැමති නේ. Human beings are boastful from their birth. මනුෂ්‍යෝ නේද උපතෙන්ම රැගෙන යන දෙයක් තමයි පාරක්කු කරගන්නේ. අපි හරි ආඩම්බර. අපි හරි අහංකාර මිනිස්සු. අපි හරි මාන්නවත් මිනිස්සු. නේද? යේසුස් වහන්සේ කිව්වා දෙවනාංශ කියනවා ඊශ්වර වරුන්ට නේද? stiff-necked people. stiff-necked ඔළුව නමන්න නැති මිනිස්සු. සිංහල අමුතු වචනයක් තියෙනවා. stiff-necked මිනිස්සු. ඔළුව නවන්න නැති මිනිස්සු. කාටද ඔළුව නමන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ. යුදෙවුරු දාන තොප්පිය. ඔබ දකින්නේ ඔබ හිතන්නේ මුස්ලිම් වරු එක දැම්මා කියලා. නෑ. මුස්ලිම් වරු දෙසල එක දැම්ම යුදෙවුරු. අදලත් යුදෙවුරු එක දාන. ඒක කියන්නේ කේක් පායක කියලා. ඒක උන් දාන්නේ නේද පිරිමෑ. ඔවුන්ට නිතරම මතක් කර දෙන්න ඔවුන්ට ඉහළේ දෙවියන් වහන්සේ සිටින බව. ඒකට හේතුව පිරිමි අපිට අමතක වෙනවා. පිට ඉහළින් දෙවියන් වහන්සේ ඉන්නා නිසා අපි
දෙවියන් වහන්සේ යටත් වෙන්න ඕනේ කියලා. අපි හිතන්න අපි සියල්ල ඉතින් ස්වාමීන් වහන්සේ දෙවියන් ඔබගේ ස්වරූපය මමත්වය තරම් චීචාචාර I know my sin. I know my ugliness. I know my selfishness. I know my wickedness. ඔබගේ මගේ දුෂ්ටකම නපුරුකම අමුදා කිසිම යහපතක් නැහැ. දෙවියන් වහන්සේ පමණයි. ඉතින් ස්වාමීනි මට අනුකම්පා කරන්න. ඉතින් ස්වාමීනි මට දයාව දක්වන්න කියලා. දෙවියන් වහන්සේ මුණ ගැසුණා වූ දෙවියන් වහන්සේ කතා කළා මිනිස්සු උන්වහන්සේට මුණ ගැසුණා. අපි එවැනි මිනිස්සු වෙන්න අවශ්‍යයි. හැබැයි ඒ සඳහා කුරුසේ පූජාව එළිදරව් කරන්න අවශ්‍යයි. අපි යාඥා කරලා නැගිටින්න. ඔබ මොන කාණ්ඩයකද මේ රාත්‍රී කාලේ වැටෙන්නේ? මේ කාණ්ඩයක් සිටින ඔවුන් හිතන ඔවුන් ධර්මිෂ්ඨයි. ඔවුන් තුළ කිසිම අයහපතක් නැහැ කියලා. ඒ නිසා උන්ට ගැලවුම් කරුගේ අවශ්‍යතාවය නැහැ. ඔවුන් මුලා වෙලා සිටිනවා. ඔවුන් මුලාවක සිටිනවා. නමුත් තවත් කණ්ඩායමක් සිටිනවා. ඒ කණ්ඩායම යේසුස් වහන්සේව පිළිගත්තා වූ කණ්ඩායමක්. නමුත් ඔවුන් සිතනවා යේසුස් වහන්සේ පිළිගත්ත බැවින් මගේ පාපයට සමාව ලැබිලා තිබෙන නිසා I'm fixed for life. මගේ මුළු ජීවිත කාලයටම දැන් පසුතැවෙන්න මට අවශ්‍ය කාරණාවක් නැහැ කියලා. නෑ මගේ සෙනෙහවන්තය. හalleluya. උන්වහන්සේ කිව්වා ඔබ මා පසුපස යන්න කැමති නම් දිනපතා පුරුෂය රැගෙන පැමිණෙන්න. දිනපතා ස්වාමීන් ඉදිරියේ පසුතැවෙන්න කාරණා අපේ ජීවිතයේ තිබෙන්න යනවා. දිනපතා උන්වහන්සේ කරුණාවෙන්ලා ජීවත් වෙන්න අපිට අවශ්‍යතාවය තිබෙන්න යනවා මගේ සෙනෙහවන්තය. එනිසා මේ රාත්‍රිය අපි කියමු ස්වාමීන් වහන්සේට ස්වාමීන් ඔබට විරුද්ධව පව කර තිබෙනවා. ඔබට මේ වෙලාවේ උන්වහන්සේ මඟ පෙන්වන්නා වූ හදවතේ තත්ත්වය උන්වහන්සේ දෙක ලැබුණා ඒ කරුණාව ලබන ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා හalleluya. ඔව්ස්වා අනුකම්පා කරනවා කරුණා කරනවා ඔව්ස්වා මම ඔබේ මගේ ස්වාමී පරම මනුෂ්‍ය නැගිට හැම මොහොතේ ඔබ වහන්සේ ද්වේෂ කරන්නා වූ පාපය මාහම නිදහස් වෙනවා. සිතුවිලිසේ නිදහස් වෙනවා. වචනසේ නිදහස් වෙනවා. හැසිරීමසේ නිදහස් වෙනවා. ස්වාමී මරණ කම්පා කරනවා. සුදාපන බල දුක් වේදනා දුක් නිසා මරණ කම්පා කරනවා. ඔව් ස්වාමී ඔබ වහන්සේගේ දයාව තුළ ඔබ වහන්සේගේ පවිත්‍රකම මා තුළ ඔබ නැවත ඇති කරනවා. ඔබට මම බාර වෙනවා ස්වාමී. ඔබ වහන්සේට මම බාර වෙනවා යේසුස් වහන්සේගේ නමයෙන්. ආමෙන්. ප්‍රාණික ඔබ වහන්සේගේ ඉරිදා ඔබ කුරුසය ගැන මේ සෙනඟට ඔබ දුන මැනව. ඒ කුරුසය තුළ ඔබගේ ප්‍රේමය උස්ස ගැඹුර පරලව ඔබ දැනගන්න ඕනේ ස්වාමීනි. එදා ඔබ වහන්සේ වුණ උදෙසා කුරුසපත් වූ බව ඔවුන් දෙදා ස්වාමීනි කුරුසපත් වූ බව ඒ වගේම මුළු ලෝකයටම ආශිර්වාදයක් වන පිණිස ලෝකයට ඔවුන් සමග කුරුසපත් වූ බව දැනගන්නා පිණිස ඔබ වහන්සේ කුරුසයේ දරවපත් ස්වාමීනි මේ ඔබගේ දරුවන්ට නිදහස් කළ මැනව කුරුසයට වටිනාකමක් දෙමින් ජීවත් වන පිණිස දැන් අපි ඔබට බාර වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන් නාමයෙන් ආමේන්.